හරි. good morning පුතේ. ඔයාලට ඇහෙනවද මාව? ළමයි ඇහෙනවද ඔයාලට? ඔව් ටීචර්. හරි. පාඩම් පටන් ගමු එහෙනම්. අපි එදා නැවැත්තුවේ මෙහෙයුම් පද්ධතියක සේවා කියන තැනින් නේද? එතකොට මෙහෙයුම් පද්ධතියක සේවා මොනවද කියලා මම නිකන් කියලා දුන්නා. හැබැයි අපි නෝට් එක දාගත්තෙත් නෑ ඒ ගැන. මෙහෙයුම් පද්ධතියක් කියන එක දැන් මතකයිනේ හැමෝටම. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පරිගණකයක්කුයි පරිශීලකයෙකුයි අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන් අතුරු මුහුණතක් කියලා තමයි මම කියලා දුන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතියක මෙහෙයුම් පද්ධති වර්ග කතා කරා. මෙහෙයුම් පද්ධතියකින් ගන්න පුළුවන් මොනවද තියෙන මෙහෙයුම් පද්ධතියකින් අපිට තියෙන කාර්යයන් කියලා කතා කරා. ඊට පස්සේ කැඩි කැඩි ඇහෙන්නේ නැද්ද හරියට? හැමෝටම ඇහෙන්නේ නැද්ද ළමයි? ඔව් ටීචර් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් හරිද? දැන් ඇහෙනවද? නෑ. ලියාගන්නකො මාතෘකාව. මෙහෙයුම් පද්ධතියක සේවා. මෙහෙයුම් පද්ධතියක සේවා. ඒ යටතේ ලියාගන්න තරුවක් දාලා තරුවක් දාලා ලියන්න. මෙහෙයුම් පද්ධතියක් මගින් මෙහෙයුම් පද්ධතියක් මගින් තාමත් ඩබල් ඇහෙනවද? මෙහෙයුම් පද්ධතියක සේවා. මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන කාර්යභාරය අනුව මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන කාර්යභාරය අනුව සේවා වර්ග දෙකකට බෙදා දක්වයි. සේවා වර්ග දෙකකට බෙදා දක්වයි. සේවා වර්ග දෙකකට බෙදා දක්වයි.
පළවෙනි එක පරිගණක පද්ධතිය හරි ස්ක්‍රීන් එක පේනවද කියන්නකෝ ඔව් ටීචර්. හයි මිත්‍රශීලී පරිගණක අතුරුමුණතක් ලබා දීම ඒක ලියවනේ මාතෘකාව ටීචර් ලියව නේද මුලින් මුලින්දම කරමු මිත්‍රශීලී පරිශීලක අතුරුමුණතක් ලබා දීම තමයි මාතෘකාව එතකොට මිත්‍රශීලී පරිශීලක සෝරි මුලින්ම කියන්නේ මෙතෙන්ට යන්න ඕනේ මෙහෙයුම් පද්ධතියක සේවා වලටනේ යන්න ඕනේ එතන ඉඳන් ඔයාලට හොන්නේ නෑ ටීචර් ආයි නෝට් එක දෙනවද? හරි දෙන්නම් මෙහෙයුම් පද්ධතියක සේවා අපි වර්ග දෙකකට බෙදලා ඉගෙන ගන්නවා පරිගණක පද්ධතියක තියෙන දෘඩාංග පාලනය කිරීම මෙහෙයුම් පද්ධතියකින් කරන එක සේවයක් හරිද දෘඩාංග පාලනය කරනවා කියන්නේ දෘඩාංග කියන්නේ ඔයාලා දන්නවනේ මවුස් එක කීබෝඩ් එක සිස්ටම් යුනිට් එක ඔය හැම කොටසක්ම දෘඩාංග කොට තමයි අයිති වෙන්නේ. එතකොට ඔය දෘඩාංග පාලනය කිරීම ඔපරේටිං සිස්ටම් එකක නැත්තම් මෙහෙයුම් පද්ධතියක සේවාවක් කියලා අපි ගන්නවා. ඊළඟට දෙවෙනි එක තමයි මිත්‍රශීලී පරිගණක අතුරුමුහුණතක් ලබා දීම. ඒතර මිත්‍රශීලී පරිගණක අතුරුමුහුණතක් ලබා දෙන්නවා කියන්නේ තමයි ඒ මෙහෙයුම් පද්ධතියට පුළුවන් අපිට සමීප අපිට ලේසියෙන් වැඩ කරන්න පුළුවන් අතුරුමුහුණතක් ඉන්ටර්ෆේස් එකක් දෙන්න. දැන් ওই මිත්‍රශීලී පරිගණක අතුරුමුහුණතක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒකනේ අපිට අයිකන් වල ක්ලික් කරලා ඩබල් ක්ලික් කරපුවාම වෙන තැනකට යන්න පුළුවන්. ඒ වගේ පහසුකමක් හම්බෙලා තියෙන්නේ මිත්‍රශීලී පරිගණක අතුරුමුහුණතක් දීලා තියෙන හින්දා. එහෙම නැත්තම් ඉස්සරම තිබ්බ මෙහෙයුම් පද්ධතිවල මිත්‍රශීලී බවක් තිබෙන්නේ නැහැ. හේතුව ඒවා එයාලා මුලින්ම නිර්මාණය කරපු හින්දා ඒ වගේ එක එක ෆැසිලිටිස් තිබෙන්නේ නැහැ.
එතකොට මිත්‍රශීලී බවක් තිබෙන්නේ නැති හින්දා අපිට ෆෝල්ඩර් එකක් ඕපන් කරන්නත් ලොකු කෝඩ් එකක් ගහන්න සිද්ධ වෙලා තිබ්බා. ඒ කියන්නේ දැන් ෆෝල්ඩර් එක ඔය දැන් ෆෝල්ඩර් දැන් අපි ගිහලා ෆෝල්ඩර් එක ක්ලික් කරලා ඕපන් කරනවානේ. අන්න ඒ විදිහට ඕපන් කිරීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ ඉස්සර. මුල් කාලේ තිබ්බ මෙහෙයුම් පද්ධතිවල. එතකොට එයාලගේ මෙහෙයුම් පද්ධතිවල කරන්න ඕනේ ෆෝල්ඩර් එක ඕපන් කරන්නත් කළු පාට තිරයක් තමයි අපිට පෙවුනේ. මෙහෙයුම් පද්ධතිය කියලා පරිගණක කියලා අපි කියන කළු පාට තිරයක්. ඔය දැන් වාගේ තියෙන ලස්සන ස්ක්‍රීන් එකක් අපිට පේන්නේ නැහැ. එතකොට ෆෝල්ඩර් එකක් ඕපන් කරද්දී එයාලට කරන්න උනේ කළු පාට තිරේ කෝඩ් එකක් ගහන්න උනා. ඉස්සෙල්ලා අපිට ෆෝල්ඩර් එක හදන්න කෝඩ් එකක් ගහන්න ඕනේ. කෝඩ් එක තමයි mkdir කියලා ෆෝල්ඩර් එකේ නම ගහනවා. දැන් ඊට පස්සේ ඊළඟට ෆෝල්ඩර් එක ඕපන් කරන්න අපි ආයි කෝඩ් එක ගහනවා. open mkdir කියලා ෆෝල්ඩර් එකේ නම ගහනවා. ඔය විදිහ කෝඩ් ගොඩක් අපිට ඉගෙන ගන්න ඕන පොඩි වැඩකට. දැන් ෆෝල්ඩර් එකක් ඕපන් කරනවා කියන එකට අපි දැන් කෝඩ් ඉගෙන ගන්නේ නැහනේ. හැබැයි ඒ කාලේ ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න කෝඩ් එකක් අවශ්‍ය වුණා. හරිද? එතකොට මෙන්න මේ මිත්‍රශීලී පරිගණක හතර මුහුණක් දීලා තියෙන එක අපිට මෙහෙයුම් පද්ධතියකින් ලැබිලා තියෙන සේවය. ඉස්සර තිබුණා කරන්න අමාරු වැඩ. පැහැදිලිද? මේ දෙක ලියා ගන්න සේවා කියලා ලියලා එක කියලා දාලා පරිගණක පද්ධතික උද්දුඩාංග පාලනය කිරීම. 2 මිත්‍රශීලී පරිගණක අතුරු මුහුණක් ලබා දීම. ඇහෙනව නේද? ඔයාලා මම ෆෝන් කරගෙන ඉන්න. මට දැන් අද සිග්නල් කොහොමද ෂුවර් නෑ මේ වෙයි ගතිය හින්දා. ඇහෙනවද නැද්ද කියලා කියන්න නැත්නම් මම ඔය කියවගෙන යයි. ඇහෙනවා ටීචර්. Yeah. හරිද ලිව්වද? හරි. ඒකෙන් පළවෙනි මාතෘකාව පරිගණක පද්ධතියක උද්දුඩාංග පාලනය කිරීම. එයයි පළවෙනි මාතෘකාව පරිගණක පද්ධතියක උද්දුඩාංග පාලනය කිරීම. හරිද? දෘඩාංග පාලනය කිරීම අපි කොටස් 6කින් ඉගෙන ගන්නවා ළමයි. දෘඩාංග කියන ඒවා පාලනය කරන්නේ කොහොමද කියන එක කොටස් 6කින් ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි ක්‍රියාවලි කළමනාකරණය. ඔය කොටස් 6ම මතක තියාගන්න ඕනේ. මේක MCQ වලට එනවා. සාමාන්‍ය රචනා ප්‍රශ්න වලට එනවා අඩුයි. MCQ වලට නම් අනිවාර්යෙන්ම අහනවා. මේ 6න් එකක් අහන්න පුළුවන්, දෙකක් අහන්න පුළුවන්. ඒකින්ද මේ 6 කටපාඩමේ තියාගන්න. මොනවද කළමනාකරණ 6 කියලා. දෘඩාංග පාලනය කිරීම යත්තේ පළවෙනි එක කළමනාකරණය. process management ක්‍රියාවලි කළමනාකරණය. ලිව්වද? ඉංග්‍රීසි වචනේත් එකම ලියන්න. process management.
ස්ක්‍රීන් එක පේනව නේද? පේනවා ටීචර්. හරි. ක්‍රියාවලි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඊළඟ එකට යන්න. ඒක දිගටම 6 ලියන්න එපා. process management නැත්නම් ක්‍රියාවලි කළමනාකරණය. ක්‍රියාවලියක් කළමනාකරණය කරනවා කියන්නේ ළමයි අපි පරිගණක පද්ධතිය ගත්තාම එක එක ක්‍රියාවලි ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. අපි මේ පාඩම පටන් ගත්ත මේ පාඩම නෙමෙයි. දෙවෙනි පාඩම පටන් ගද්දී අපි කතා කරා. කොහොමද පරිගණකයක ක්‍රියාවලිය වෙන්නේ කියලා නේ. ඉන්පුට් කරනවා ඒක ඇතුලෙන් process එකක් වෙනවා ඊට පස්සේ output එකක් වෙනවා කියලා අපි කතා කරා නේද? එතකොට ඔය input process output කියන දේ මේ පරිගණකේ පුරාම ඇතුලේ හැමතැනම සිද්ධ වෙන දෙයක්. හැමතැනම ක්‍රියාවලි ගොඩාක් තමයි තියෙන්නේ. එතකොට ඔය ක්‍රියාවලි එක ක්‍රියාවලි ගොඩාක් නෙතිරම ටික මැනේජ් කරගන්න ඕනේ. කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම කරගන්න අපිට සිද්ධ වෙනවා මේ පරිගණකයේ දෘඩාංගනය ක්‍රියාවලි දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉන්පුට් ඩිවයිස් ටිකයි අවුට්පුට් ඩිවයිසස් ටිකයි ඔය ක්‍රියාවලිත් දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ දෘඩාංග ටික කළමනාකරණය කරද්දී තමයි ක්‍රියාවලි කළමනාකරණය කරගන්න වෙන්නේ. එතකොට ක්‍රියාවලි තියෙන පොඩි ක්‍රියාවලි ගොඩක්. මේ එක ක්‍රියාවලි එක අනුපිළිවෙලකට තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒව කළමනාකරණය කරද්දී අපිට ඒ අනුපිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. උදාහරණයකට මේ විදිහට කියන්න පුළුවන්. හිතන්නකෝ මම හදන මොනවා හරි ડોකියුමන්ට් එකක් ටයිප් කරගෙන හරිද? ඊට පස්සේ දැන් ඔයාලා P1 තියෙනවා P2 තියෙනවා. ඊට පස්සේ මට මතක් වෙනවා අර මම හදපු ડોකියුමන්ට් එක පොඩි දණක් එඩිට් කරන්න තියෙනවා. හරිද? තව තැනක් එඩිට් කරන්න තියෙනවා. මෙතන මම කියනවා P3 කියලා. මේ එඩිට් කරන්න තියෙන තැන P3 කියලා කියනවා. P1 තියෙනවා දැන් P2 තියෙනවා P3 තියෙනවා. හැබැයි දැන් මේ ඉස්සෙල්ලා ડોකියුමන්ට් එක අපි ටයිප් කරන එක කරලා ඉවරයි. ඊට පස්සේ දැන් print command එක දීලා තියෙනවා. print command එක දීලා තියෙද්දි ළමයි අපිට edit කරන්න පුළුවන්ද? මෙන්න මේක කරන්න පුළුවන්ද? දැන් print වෙන්න දීලා තියෙන document එකක්. ඔයාලා හිතන්න මම P1 ආපහු edit කරනවා කියලා. මෙතන P1 මෙතෙන්ට අරන් edit කරන්න ගන්නවා. edit කරාට මේක print document එකට වදිනවද? මේ P1 process එකේ වචනයක් මම edit කරන්න හදනවා. ඒක මේ P2 කියන document එකට set වෙනවද කියලා අහන්නේ. නෑ ටීචර්. නෑනේ. print කරන්න දුන්නට පස්සේ අපි මොනවා edit කරත් print කරන එකේ වදින්නේ නෑ ඒක. පස්සේ කරන ඒ ක්‍රියාවලියට පස්සේ කරන ක්‍රියාවලිය එකක්වත් මේ P2 වලදී සිද්ධ වෙන වැඩේට set වෙන්නේ නෑ. දැන් ඒකයි මම කියන්නේ P3 වල මේ හැම ක්‍රියාවලියම අනුපිළිවෙලින් සිද්ධ වෙන්නේ. P1 ට පස්සේ P2 P2 ට P3 වෙන්නේ. එතකොට මේ P3 වලදී අපි P1 ට කරන වෙනස්කම් මේ P2 වලට ඇප්ලයි වෙන්නේ නැහැ. මේවා ක්‍රියාවලිය විදිහට පිළිවෙලට සිද්ධ වෙන්නේ. අන්නේ පද්ධතිය මගින්. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ක්‍රියාවලියක්ම අපි කරන පිළිවෙලට තමයි යන්නේ. දැන් සමහර වෙලාවට අපිට පේන ඔයාලට හිතෙනවා ඔන්න දැන් හිතන්නකෝ මම ડોකියුමන්ට් එකක් ටයිප් කර මියුසික් එකක් ප්ලේ කර ඉන්නවා. හරිද? එතකොට ડોකියුමන්ට් එක ටයිප් කරන එක මම P1 කියලා ගන්නවා. මියුසික් එක ප්ලේ කරන එක P2 කියලා ගන්නවා. ඉස්සෙල්ලා ડોකියුමන්ට් එක ටයිප් කරන එක නෙවෙන්නේ. එතකොට ඒක P1. ඊට පස්සේ මියුසික් එක ප්ලේ කරන එක P2 කියලා ගන්නවා. ඊට පස්සේ මම ආපහු ආයෙත් ડોකියුමන්ට් එක අරන් ආයෙත් ටයිප් කරන්න පටන් ගන්නවා. ඒක දැන් P3 කියලා තමයි කියන්නේ. එතකොට
මියුසික් එක ප්ලේ කරන්න කලින් කොටස P1 මියුසික් එක ප්ලේ කරාට පස්සේ කොටස P3 ඊට පස්සේ මං මේ අතර ගේම් එකක් ගහන්නත් පටන් ගන්නවා පැත්තකින් මිනිමයිස් කරගෙන ඒක අපි P4 කියලා නම් කරගන්න. එතකොට මේ ක්‍රියාවලිය ටික ළමයි ওই පිළිවෙලට තමයි සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකො මට ඕනේ මොකද ටයිප් කර කර හිටපු ડોකියුමන්ට් එක ටයිප් කරන එක සේව් කරලා මට ඕනේ ගේම් එක විතරක් ප්ලේ කරන්න. දැන් ගේම් එක ප්ලේ කරන එක මේකනේ ගේම් එක. හරිද? එතකොට ડોකියුමන්ට් ටයිප් කරන දෙක තමයි මේ. එතකොට මට ඕනේ මේ දෙක සේව් කරලා P4 වැඩ කරන්න. එහෙනම් මේක සේව් කරන එක තව එකක් විදිහට යනවා. P5 විදිහට යනවා. ડોකියුමන්ට් එක සේව් කරන එක P5 විදිහට වැඩ කරනවා. දැන් මෙතන ක්‍රියාවලි පහක් තියෙනවා ළමයි. P5 කියලා එකක් තියෙනවා. ඒ ක්‍රියාවලි පහ වැඩ කරද්දී මම දැන් මේක සේව් කරානේ. සේව් කරාට පස්සේ මෙන්න මේ කොටස් දෙක නැති වෙලා යනවා. දැන් තියෙන්නේ ඔඩියෝ එක ප්ලේ වෙන එක, ගේම් එක ප්ලේ වෙන එක, සේව් කරපු ડોකියුමන්ට් එක. ඊට පස්සේ දැන් ආපහු ඔයාලා හිතන්න මට අර මුල් ડોකියුමන්ට් එක ගන්න ඕනේ කියලා. මේ P1 P3 දැන් තියෙනවද? නෑ P1 P3 නැති වෙලා දැන් P5 සේව් කරපු ડોකියුමන්ට් තමයි සේව් වෙලා තියෙන්නේ. නැත්නම් අපි වැඩ කරපු P1 ડોකියුමන්ට් එක නෑ. එතකොට මෙතන තියෙන්නේ ප්ලේ වෙන ඔඩියෝ එකයි ගේම් එකයි සේව් කරපු ડોකියුමන්ට් එකයි විතරයි. හරිද? අපහු ඔයාලට හිතුණොත් මම අර ටයිප් කර කර හිටපු තැනට මට යන්න ඕනේ කියලා. එහෙම යන්න බෑ. එහෙනම් මේ ෆයිල් ආපහු ඕපන් කරගෙන තමයි යන්න වෙන්නේ. පැහැදිලිද? ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ අපි දැන් හිතනවනේ පරිගණකයක පරිගණකයක සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට දැන් මේ විදිහට සිද්ධ වෙන්නේ. අපි සේරම එකපාර කරනවා වගේ පේනුණාට එකපාර කරන්නේ නෑ මොනවත්. ඔය process මේ පිළිවෙලට තමයි සිද්ධ වෙන්නේ. ඒක process එකක් පනලා අනිත් එක කරන්න බෑ. එහෙම වෙලාවට තමයි ස්ටක් වෙන්නේ මැෂින් එක. process අපි පනන්න හදන වෙලාව. හරිද? ඉක්කැතේ ගන්න තරුවක් දාලා ක්‍රියාවලි කළමනාකරණය යටතේ පරිගණකයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ පරිගණකයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ පරිගණක වැඩසටහනක් හෝ වැඩසටහනක කොටසක් හරි වැඩසටහන කොටස අනේ ටීචර් ආයි කියන්නකෝ. ක්‍රියාවලියක් ඇහෙන්නේ නැද්ද දැනුත්? ළමයි ඇහෙන්නේ නැද්ද? ටීචර් මුලින් ඉඳන් කියන්නකෝ බැරි වුණා ලියා ගන්න. ටීචර් පොඩ්ඩක් හිමීට කියන්නකෝ. හරි. පරිගණකයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේදී පරිගණකයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේදී පරිගණක වැඩසටහනක් හෝ වැඩසටහනක කොටසක් පරිගණක වැඩසටහනක් හෝ වැඩසටහනක කොටසක්
ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දිය හැක. ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දිය හැක. හරිද? මෙලෙස සිදු කරන සෑම කාර්යයක්ම ක්‍රියාවලි එකක් හෝ කිහිපයක් හරහා සිදුවේ. ක්‍රියාවලිය එකක් හෝ කිහිපයක් හරහා සිදුවේ. හරිද? මෙහිදී වෙනම ලියන්න. මෙහිදී කියලා කමාවක් දාලා පළවෙනි එක ක්‍රියාවලි කළමනාකරණයේදී සිද්ධ වෙන දේවල් දැන් මේ කියන්නේ. මෙහිදී කියලා ලියලා කමාවක් දාලා පළවෙනි කරුණ. ක්‍රියාවලි සඳහා කාලය මධ්‍ය සැකසුම් ඒකකයෙන් වෙන් කර ගැනීම. CPU කියලා ලිව්වත් කමන්නේ. ක්‍රියාවලි සඳහා කාලය මධ්‍ය සැකසුම් ඒකකයෙන් නැත්නම් CU එකෙන් වෙන් කර ගැනීම. හරිද? දෙවෙනි එක මතකය වෙන් කර ගැනීම. ඒ කියන්නේ ක්‍රියාවලි සඳහා අවශ්‍ය කරන මතකය වෙන් කර ගැනීම. ක්‍රියාවලි සඳහා අවශ්‍ය මතකය වෙන් කර ගැනීම. තුන්වෙනි එක ක්‍රියාවලි සඳහා ආදාන ප්‍රතිදාන ඒකක ක්‍රියාවලි සඳහා ආදාන ප්‍රතිදාන ඒකක
ආදාන ප්‍රතිදාන ඒකක ආදාන ප්‍රතිදාන ඒකක වෙන් කර ගැනීම ඊළඟ එක 4 ක්‍රියාවලි අවශ්‍ය පරිදි එකක් පසුපස එකක් සිටින ලෙසින් එකක් පසුපස එකක් සිටින ලෙසින් සකස් කිරීම මෙහිදී ඔයාලා මේ උපාංග කළමනාකරණය යටතේ මොනවත් ලිව්වේ නෑ නේද ළමයි? නෑ ටීචර් දැන් කියන එක තමයි ලියා ගන්න කිව්වේ දැන්. හරි ලියමු. මෙහිදී පරිගණකයට බාහිර උපාංග සම්බන්ධ කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියට උපකාරී වන මෘදුකාංග මොනවාදැයි බලමු. පළවෙනි තරුව දාලා ලියන්න. තරුවල් ලියන්න. මෙහෙයුම් පද්ධතිය මගින් දෘඩාංග පාලනය කරනු ලබන අතර හරි ටීචර්. දෘඩාංග පාලනය කරනු ලබන අතර මේවා සම්බන්ධ කිරීම සඳහා යොදා ගනු ලබන වැඩසටහන් උපාංග පාලක හා
මේවට අපි කියනවා device controllers කියලා. උපාංග පාලනය හා උපාංග පාලක හා මතක කළමනාකරණය memory management. මතක කළමනාකරණය කියලා කියන්නේ ළමයි ඔයාලා ප්‍රාථමික මතකය දන්නව නේද? ප්‍රාථමික මතකය කියලා කිව්වේ අපි RAM එක random access memory එකයි read only memory එකයි cache memory එකයි තුනම එකතු කරපුවම අපි කිව්ව එකට ප්‍රාථමික මතකය කියලා. ඒ අරුණම් ප්‍රධාන මතකය කියලා අපි කියන්නේ random access memory එකට. එතකොට මේ random access memory නැත්නම් RAM එකේ තියාගන්නේ අපි පරිගණකයේ తాවකාලිකව වැඩ කරද්දී අපිට අවශ්‍ය වෙන දත්ත මතක තබා ගැනීම තමයි random access memory එකෙන් කරන්නේ. මතක තබා ගැනීම සිදු කරන්නේ. එතකොට මේ මතක තියාගන්න දේවල් විධිමත්ව කළමනාකරණය කිරීම කරනවා මතක කළමනාකරණයෙන්. ලියාගන්න ඒක යටතේ තරුවක් දාලා පන්ති ඉවර වෙන්නේ 8ට. ආපහු කියන්නද? මතක කළමනාකරණය කියලා කියන්නේ අපේ ප්‍රාථමික මතකය නැත්නම් random access memory එක මගින් කොහොමද මතකය විධිමත්ව කළමනාකරණය කරන්නේ කියන එක. එතකොට එක එක කොටස් මතක තියාගන්නවා. අපි පරිගණකය පාවිච්චි කරලා කරන වැඩ එක එක process විදිහට save කරගන්නවා කියලානේ දැන් කලින් එකේ කිව්වේ. ඒ විදිහටම මේකෙත් එක එක මතක කොටස් විදිහට save කරගන්න ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ memory 1 memory 2 කියලා ඔය විදිහට මතක කොටස් වලට save වුණාට පස්සේ ඒ ටික කොහොමද පරිගණක පද්ධතිය ක්‍රියාවලිය වලට දායක කරන්නේ කියන එක තමයි මතක කළමනාකරණය කියලා දෙන්නේ. ඒක යටතේ ලියා ගන්න තරුවක් දාලා ක්‍රියාවලිය සඳහා මතකය වෙනුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළකාලමින් ක්‍රියාවලිය සඳහා මතකය වෙනුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළකාලමින් ඒ සඳහා අවශ්‍ය වන මතකය වෙන් කර දීම සහ ක්‍රියාවලිය අවසානයේදී මතකය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම මතක කළමනාකරණයේදී සිදුවේ. මතකය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම මතක කළමනාකරණයේදී සිදුවේ.
මේ තියෙන ළමයි මතක කළමනාකරණය සිද්ධ වෙන විදිහ. පේනව නේද? මේ තියෙන RAM එක. ඉමේජ් එක තව ටිකක් ලොක් කරන්න. මේ තියෙන RAM එක. random access memory. අපේ ප්‍රධාන මතකයේ කියන කොටස. එතකොට මේ RAM එකේ මේ මතකය කියන එක තැන්පත් වෙන්න ඕනේ ළමයි. RAM එක තමයි මතක තියාගන්න. මේ RAM එකේ පොඩි පොඩි කොටස් තියෙනවා. මතක තියාගන්න අවශ්‍ය කොටස් තියෙනවා. හරියට දැන් අපේ මොලේ වගේ. මොලේ එකේ කුටීර වලට බෙදලානේ තියෙන්නේ. ඔන්න ඔය මොලේ කුටීර වල තමයි අපි මතක තියාගන්න දේවල් සිද්ධ කරන්නේ. එතකොට මේ RAM එකෙත් පොඩි පොඩි කුටීර තියෙනවා. අපි පාවිච්චි කරන මතක කොටස් memory part ටික මේ ගබඩා කරලා තියාගන්න. දැන් මේ RAM space එක ඔයාලට ඒක ඒ විදිහ පෙන්නලා තියෙනවා job 1, job 2, job 3 කියලා මෙයා කොටස් වලට බෙදාගෙන තියෙනවා. තව කොටස් ගොඩාක් තියෙනවා. අපි තියාගන්න මතක කොටස් එක එක වෙන වෙනම තමයි සේව් කරගන්නේ. දැන් ඔයාලා Word document එකක වැඩ කරනවා කියන්නකෝ. ඒක එක memory 1 එකක් memory කොටසක් විදිහට පාවිච්චි කරනවා එයා. ඊට පස්සේ ඒ අතර සින්දුවක් අහනවා නම් ඒක තව memory එකක් විදිහට සේව් කරගන්නවා. එයා හැමදේම මතකේ තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් දැන් ඔයාලා හිතන්නකෝ සින්දුවක් ප්ලේ කර කර ඉඳලා සින්දුව පෝස් කරන්න ඕනේ. පෝස් කරන්න යද්දි මෙයාට මතක නැත්තම් මම සින්දුවක් ප්ලේ කර කර හිටියා කියලා පරිගණකයට මතක නැත්තම් පෝස් කරන්න එතන සින්දුවක් තියෙන්නේ නැහැ. පරිගණකයේ ওই දේවල් తాවකාලිකව මතක තියාගෙන ඉන්න හින්දා තමයි අපිට ආපහු ඒවා මෙමරි එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මෙමරි මැනේජර් කරන්නේ අර එක එක මතක කොටස් අනුපිළිවෙලින් කළමනාකරණය කරලා වෙන වෙනම තියාගන්නවා. පැහැදිලිද? නැත්තම් හිතන්නකෝ මේ මට ඕනේ job 1 එකේ තියෙන මතකය ඊට පස්සේ job 3 එකේ මතකය ගන්න. මෙතන job 1 තියෙන මෙතනනේ. මෙතන තියෙන මතකය මේ job 2 එකේ ඇරලා job 3 එකේ මතකය තමයි ඊළඟට මට ගන්න ඕනේ. එහෙම ගන්න යද්දී මේක අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන් නේ. job 2 එන්න try කරන්න පුළුවන් job 3 එන්න කලින්. ඒ කියන්නේ එයා පරිගණකයට මතක් වෙන්නේ job 2 කියලා හිතන්නකො job 3 ගන්න යද්දී. අන්න ඒ වගේ වෙලාවට ඒ ඇති වෙන්න පුළුවන් ගැටලුව වළක්වනවා මේ මතක කළමනාකරණයේදී. memory manager විසින් ඒ ඇති වෙන්න පුළුවන් ගැටලුව වළක්වලා දෙනවා. ඊළඟ මාතෘකාව 3 උපාංග කළමනාකරණය device management උපාංග කළමනාකරණය device management මම ඔයාලට කීවා පරිගණකයේ බාහිර උපාංග සේරම පාලනය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතියෙන් කියලා. දෘඩාංග පාලනය කරන්නේ මෙහෙයුම් පද්ධතියෙන් කියලා කිව්වා. එහෙනම් මෙහෙයුම් පද්ධතිය මේවා පාලනය කරන්න කවුරු හරි කෙනෙක් කියන්නේ මෙහෙයුම් පද්ධතිය මගින් දොඩාංග පාලනය කරන අතර මේවා සම්බන්ධ කිරීම සඳහා යොදා ගනු ලබන වැඩසටහන් උපාංග පාලක හා උපාංග පාලක ළඟින් ලියන්න device controllers කියලා ඉංග්‍රීසියෙන් ලියන්න මේ වචනේ. මේ වචන ලියන්න ඉංග්‍රීසියෙන් උපාංග පාලක කියන ළඟ තැන හරිද? හරි ටීචර්. device controllers හා දාවක වැඩසටහන්
දාවක වැඩසටහන් device drivers මේ දෙවෙනි වචනේ device drivers යොදා ගනි දාවක වැඩසටහන් යොදා ගනි මේවා වෙනම තරු ලකුණක් මේවා හරිද මේවා දෘඩාංග ලබා ගැනීමේදී දෘඩාංග මිලදී ගැනීමේදී දෘඩාංග මිලදී ගැනීමේදී දෘඩාංග මිලදී ගැනීමේදී ලබාගත හැක මේවා කොතනද ලියලා ඉවරුනේ කියන්නකෝ මට ආයේ මේවා දෘඩාංග මිලදී ගැනීම ලබාගත හැක. හරි මේවා වෙනම තරු ලකුණක් වර්තමානයේදී බොහෝ උපාංග සවිකල විගස බොහෝ උපාංග සවිකල විගස බොහෝ උපාංග සවිකල විගස ක්‍රියාත්මක වන ආකාරයෙන් සකස් කර ඇත එය plug and play ලෙස හඳුන්වයි එය plug and play ලෙස හඳුන්වයි එය plug and play ලෙස හඳුන්වයි හරිද හඳුන්වයි නේද පිටිය? ඔව් මේවා මගින්
ස්වයංක්‍රීයව මේවා මගින් ස්වයංක්‍රීයව ටීචර් කීයටද පන්ති ඉවර වෙන්නේ? ඔයාලට 8ට පන්තියක් තියෙනවද? ඔව් ටීචර් 8:00 එකක් ඔව් තියෙනවා. ටීචර් තියෙනවා. 8ටම ඉවර කරන්න ඕනේ ටීචර් කියන්නේ. ඔව් හරි 8ට නවත්තමු එහෙනම්. මේවා ටිකක් මගින් ඊට කලින් නවත්තන්න ටීචර්. හරි හරි. 7:56ට නවත්තන්න. වෙලාව මදි ටීචර්. ඒ කණ්ඩ ඕනද? ඔව් විනාඩි 5ක් කලින් නැවතුත් මදිද? ටීචර් කමන්නේ. හ්ම්. අද මේ ගොඩක් මිස් නෝට් එක තමයි. දැන් නවත්තමුද දෙන දැන් නම් බෑ තව ටිකක් කරන්න ඕනේ. මේ ටික ලියලා කරමු. මේ ටික ලියලා නවත්තන්න බලමුකෝ ඈ. මේවා මගින් ස්වයංක්‍රීයව අදාළ දාවක වැඩසටහන් ස්ථාපනය කරගනි. මේවා මගින් ස්වයංක්‍රීයව අදාළ දාවක වැඩසටහන් ස්ථාපනය කරගනි. හරිද? මේ කියන්නේ ළමයි මම අර කිව්වේ plug and play කියලා දැන් අලුතෙන් එන මේ මොනවාද උපාංග වලට එයාලා ඔටෝ අවශ්‍ය දැන් data on කරන වෙලාවක් තියෙනවනේ online ඉන්න වෙලාවක් තියෙනවනේ ඒ වෙලාවට අපේ උපාංගයට අදාළව දාවක වැඩසටහන් එයාලම ඔටෝ ඉන්ස්ටෝල් කරගන්නවා. එතකොට අපිට ඒකට වෙනම CD දාලා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ගන්න දෙයක් නැහැ. ඩිවයිස් එක කනෙක්ට් කරාට පස්සේ එයාලම ස්වයංක්‍රීයව ඒ ටික ඉන්ස්ටෝල් කරගන්නවා. ඒකින්ද තමයි මේ plug and play කියන විදිහට හදලා තියෙන ඒවට අපි device drivers දාන්න ඕනේ නැත්තේ. නැතිව ඒවට device drivers අවශ්‍ය නැතුව නෙමෙයි. ඒවට තෝන එයාලා ඒක ස්වයංක්‍රීයව ඉන්ස්ටෝල් කරගන්න වැඩේ කරන නිසා අපි දාන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඊළඟ එක ගොනු කළමනාකරණය. ෆයිල් මැනේජ්මන්ට්. මේක ඉක්මනට කරගෙන යන් ඒක මේ හයි ඉවරුණාට පස්සේ නවත්තන්න. ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට්. හරිනම් පැය දෙකට ළමයි ගොඩක් කරන්න ඕනේ. අද ඉතින් මේ කරදරයින්. ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට්. හරිද? හරි ටීචර්. හරි. ලියා ගන්න ඊට පස්සේ කියලා දෙන්නම්. මෙහිදී දත්ත තැන්පත් කිරීමට මෙහිදී දත්ත තැන්පත් කිරීමට මොකද්ද ටීචර්? මෙහිදී දත්ත තැන්පත් කිරීමට ගොනු භාවිතා කරයි. ගොනු කියන්නේ මොනවද අපි ඉංග්‍රීසියෙන්? ෆෝල්ඩර්ස්. ගොනු භාවිතා කරයි. ගොනු ළඟ ලියා ගන්න. දැන් ඔක ගොනු කිව්වට සිංහලෙන් ඔලුවට යන්නේ නැහැ.
ෆෝල්ඩර්ස් පාවිච්චි කරනවා අපි. ගුණ භාවිතා කර. මේවා කළමනාකරණය මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරයි. මේවා කළමනාකරණය මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරයි. පළවෙනි තරුව ගොනු උපලක්ෂණ ගොනු මෙහෙයුම් දෙවෙනි තරුව ගොනු මෙහෙයුම් ගොනු උපලක්ෂණ ගොනු මෙහෙයුම් ගොනු ප්‍රවේශ ඊළඟට හතරවෙනි තරුව ගොනු පද්ධති ගොනු ප්‍රවේශ ගොනු පද්ධති යන ඒවා පිළිබඳව සැලකිලිමත් වේ. එතකොට මේ තියෙන්නේ මගේ ඔයාලට ස්ක්‍රීන් එක පේනවනේ. මේ තියෙන්නේ මගේ මෙහෙයුම් පද්ධතිය. ඔයාලට පේනවා මේ මගේ මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය මට නිර්මාණය කරන්න පුළුවන් ගොනුවක් ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. නිව් ගිහිල්ලා ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. ওই ෆෝල්ඩර් එක මට ඩිලීට් කරන්න පුළුවන්. ෆෝල්ඩර් එකට නමක් දාන්න පුළුවන්. හරිද? ගොඩක් වැඩ කරන්න පුළුවන් මේ හදන ෆෝල්ඩර් එකට. මේ බලන්න. ඔන්න ෆෝල්ඩර් එකක් හැදුවා. ඒකට මං C කියලා නමක් දානවා. එතකොට මේ නම මට මේ ෆෝල්ඩර් එක මම ඕපන් කරා. මේ තියෙන C කියන ෆෝල්ඩර් එක. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ මට ඕන නම් තව ෆෝල්ඩර්ස් හදාන්න පුළුවන්. ඔන්න මම නිව් ෆෝල්ඩර් එකක් ඇතුලේ හැදුවා. මට ඕන නම් මේ ෆෝල්ඩර් එක ඩිලීට් කරන්නත් පුළුවන්. ඔන්න ඩිලීට් කරා. මට මේ C කියන ෆෝල්ඩර් එක එපා නම් මේ C කියන ෆෝල්ඩර් එකේ නම වෙනස් කරන්න ඕන නම් මට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක මට B කියලා දාන්න පුළුවන්. එහෙමත් එපා නම් මට මේ ෆෝල්ඩර් එක ඕන නම් ඩිලීට් කරලා දාන්නත් පුළුවන්. ඔන්න මට ඩිලීට් කරන්නත් පුළුවන්. දැක්කද? මට ඒ කියන්නේ මමනේ ඇත්තට මේ වැඩේ කරේ කවුද? මම නෙමෙයි. මේ වැඩේ කරේ මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙහෙයුම් පද්ධතියෙන් කරන වැඩ. එතකොට මෙහෙයුම් පද්ධතියෙන් කරන්න පුළුවන් වැඩ තමයි මම පෙන්වන්නේ. එයාට පුළුවන් ගොනු කළමනාකරණය කරද්දී ඒ ගොනුවට අදාළව ගොනු පිටපත් කරන්න පුළුවන්. ආපහු පේස්ට් කරන්න පුළුවන්. එතකොට ඒ ගොනුව ඩිලීට් කරන්න පුළුවන්. ආපහු ඒ ගොනුවේ නම වෙනස් කරන්න පුළුවන්. අලුත් ගොනු හදන්න පුළුවන් ගොනුව ඇතුලේ ඔය වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියට. මම කරන්නේ ඒකට අවශ්‍ය විධාන ලබා දෙන එක විතරයි. ඒ ඇරෙන්න මේ කරන හැම වැඩක්ම කරන්නේ මෙහෙයුම් පද්ධතිය විසින්. එතකොට දැන් ලියන්න ප්‍රශ්නයක්. මෙහෙයුම් පද්ධතිය මගින්
ගොනු කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතිය මගින් ගොනු කළමනාකරණය සඳහා සිදු කරන සේවා 6ක් ලියන්න. මෙහෙයුම් පද්ධතිය මගින් ගොනු කළමනාකරණය සඳහා සිදු කරන සේවා 6ක් ලියන්න. දැන් ඔය මම කරලා පෙන්නපු ටික තමයි ලියන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද? කොළමයි නැද්ද? ඔව් ටීචර්. හරි. එහෙනම් නවත්තමු දැන් ක්ලාස් තියෙන කට්ටියට යන්න ඕනේනේ. ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන එන්න. මම ඊළඟ දවසේ අයබෝන් ටීචර්. හරි. ආයිබෝවන්. ඊළඟ දවසේ ආපහු මේ ටික කියලා දෙනවා. හරි. ආයිබෝවන්. අයිබෝවන් ටීචර්. අයබෝන් ටීචර්. අයිබෝවන් ටීචර්.